समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බන්ති කතමානි පංච ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ධර්මයෙන් සැනසීමටපත් උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා, පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝ වාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. ලෝකයේ තියෙන වටිනාම දාණය තමයි ධර්ම දාණය. කතාවක් තියෙනවනේ හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. ඉතින් මහත්තයා මට ළඟට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මගේ පුතෙක් වගේ හැබැයි මගේ බෑනා කියලා. ඉස්සෙල්ලා මුලට දාන පුතා කියන වචනේ. ඒ නිසා තාත්තෙක් වගේ තාත්තත් මේ වගේ පින්කමක් කළානේ ධර්ම දේශනාවක්. එතකොට ඒක අපි අනුකරණය කරනවා. එතකොට පුතාටත් හිතුණා අනේ මාත් මගේ අම්මා තාත්තා වෙනුවෙන් මේ වගේ පින්කමක් කරන්න ඕන කියලා. මේක තමයි ලෝකේ ධාතුවකට ධාතුවක් එක් වෙනවා කියලා කියන්නේ. සංසාරේ අපේ පුරුදු තියෙනවා, ඒ පුරුදු යට ගිහිල්ලා තියෙනවා. සංසාරේ පුරුදු අපි බණ අහපු නැති මිනිස්සු නෙවෙයි. සිල් රැකපු නැති මිනිස්සුත් නෙවෙයි. දන් නොදුන්නු මිනිස්සුත් නෙවෙයි. අපි ඕන තරම් දන් පැන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙච්චර මනුස්ස ජීවිතයක් අපට ලැබිලා තියෙන්නේ. අංගුත්තර නිකායේ 8 වෙනි පොත් වහන්සේගේ බුදුහාඳුරෝ දේශනා කරනවා අක්කන කියලා සූත්‍රයක් මහත්තයා. ඒ සූත්‍රේ නම අක්කන. ඒ කියන්නේ අවස්ථා 8ක් තියෙනවා අපිට බුදු බණ පදයක් අහන්න බැරි වෙන අවස්ථා 8ක්.
ඒ යටේ තමයි සත්වයෙක් බොහෝ අවස්ථාවලදී උපදින්නේ. අපේ මහගෙදර තමයි තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අපාය අපේ මහගෙදර. එතකොට මේ මහගෙදර සත්වයෙක් ඉපදුනොත් එහෙම කවදාකවත් බණපදයක් අහගන්න බෑ. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා හිටියත් ඒ ලෝකේ අපි ඉපදුනොත් කවදාකවත් අපිට බණපදයක් අහගන්න බෑ. එතකොට එච්චර තැනක් අපි අතහැරලා මනුස්ස ලෝකෙ උපදිනකොට කොච්චර සංසාරේ පින් කරලා තියෙන්න ඕනද? දුර්ලභෝ මනුස්සත්තන්නේ මනුස්සාත්ම භාවයක් ලබන්න කොච්චර පින් කරලා තියෙනවද? දුර්ලභෝ කන සම්පatti ෂණ සම්පත් ලබන්න කොච්චර පින් කරලා තියෙන්න ඕනද? ද්වේතුක ප්‍රතිසන්දි හේතුවක් ලෙස කියලා බුදුදහම උගන්වනවා. හරි ලස්සන ඒ කියන්නේ අපේ උප්පත්ති ලැබෙන අවස්ථාවක්. ද්වේතුක ප්‍රතිසන්දිකරණ කියන්නේ අපි මිනිසෙක් විදිහට ඉපදිලා හිටියත් අපි අංග විකල නොඋනේ, අපි මන්ද බුද්ධික නොඋනේ, අපි ශරීර අංග විකලත්වයකටපත් නොඋනේ මොකක් නිසාද? අපි සංසාරයේ කළ කුසල් නිසා. සංසාරයේ අකුසල කර්මයක් කළා නම් ওই පුටු ඉඳගෙන ඔබට බණ අහන්නත් බෑ, මේ පුටු ඉඳගෙන මට බණ ටික කියන්නත් බෑ. ඔයත් දැකලා තියෙනවා කටේ එක පැත්තකින් කෙලවැක් කරන අහිංසක දරුවෝ. තව ඔයත් දැකලා තියෙනවා ඇවිද ගන්න බැරි දරුවෝ. තව ඔයත් දැකලා තියෙනවා කොච්චර කිව්වත් යමක් තේරුම් ගන්න බැරි දරුවෝ. ඔයත් දැකලා තියෙනවා කොච්චර හොඳ ශරීරයක් තිබුණට උප්පත්තියෙම සදාකාලිකව කන් ඇහෙන්නේ නැති වෙච්ච දරුවෝ. ඔයත් දැකලා තියෙන උප්පත්තියෙම සදාකාලිකව කතා කරන්න බැරි දරුවෝ. එහෙනම් ඒ ඇත්තන්ට මොකක්ද වෙලා තියෙන්නේ? සංසාරයේ කළ අකුසල කර්මයක් විපාක දීලා. දැන් ඔයත් ඔය අකුසල කර්මේ සසර කරලා නැද්ද? කරලා තියෙන්නේ නැති. හැබැයි අපේ ප්‍රතිසන්දිය ලැබනකොට අපේ කුසල අරමුණු මෝදු වුණා. ඒ නිසා අපි උප්පත්තිය ලැබලා තියෙනවා. හරීම ෂණ සම්පත් ඇති මනුෂ්‍ය සම්පත්තියක් අපි ලැබලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ පින්කම් කරන්නේ. ඊට පස්සේ අපිට ධාතුවක් එකතු වුණා. නේ? දැන් පුතා විවාහ වුණේ මේ තාත්තගේ දියණියත් එක්ක. ඉතින් පුතා එක්ක වෙන කොහේ හරි පළාතක, රටක, වෙන ප්‍රදේශයක වෙන අම්මා තාත්තා කෙනෙකුගේ. හැබැයි ඔන්න හොයාගෙන ආවා. එනකොට ධාතුවක් හරි. මාමත් පින්කම් කරනවා, බෑනත් පින්කම් කරන්න ඕන. එතකොට ඒකට අවශ්‍ය කරන සියලු සැප සම්පත් පහළ වෙන්නේ අපි සංසාරයේ කළ කුසල් හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණාම අපිට කරන්න ඕනේ කියන අවස්ථාව උදා වුණාම ඒකට අවශ්‍ය කරන සියලු දේ අපිට ලැබෙනවා. හැබැයි ඒකට ලොකු උත්සාහයක් තියෙන්න ඕන. දැන් ඔයත් හිතලා බලන්නකෝ, එක කාලයක ඔයත් බණ කිව්වා කොවිඩ් හොඳටම තිබිච්ච කාලේ. කොවිඩ් හොඳටම තිබුණ කාලේ මට මතකයි දවස්වල ඔයත් Zoom එකෙන් බණ ඇහුවා. ඒත් අතහැරගත්තේ නැහැ. ඊට පස්සේ මේ අද ප්‍රඥායකේ ධර්ම දේශනා රෙකෝඩින් කරනකොට පෙට්‍රෝල් ප්‍රශ්නය ආවා. නේ නැත්තේ නෑනේ, පොලිමේ ඉඳගෙන ගහගෙන ලොකු දුකක් විඳ ගන්න ඕනේ. ඒත් ඔයත් හිතුව කමක් නෑ, බණ ටික අහන්න යන්නේ නේ. ඒ නිසා කොහොම හරි කමන්නේ මම යනවා. අවසාන මොහොතේ හරි මං යනවකට ගිහිල්ලා එනවා. මග නතර වුණත් කමක් නෑ. මේක තමයි කුසලයේ අපිට අවස්ථාව ලැබෙනකොට අවස්ථාව මගහැර ගන්න මාරයා අපිට ගොඩාක් බලපෑම් කරනවා. මාරයා කියන ඔබ යන්න මෙපා, ඔක කරන්න මෙපා, උඹට කොච්චර වැඩ තව තියනවද කියලා. මාරයාගේ ස්වභාවය තමයි මේ පංච කාමයට සත්වයා බඳවන එක. ඒක එයාගේ යැපීමනේ. එතකොට එයා හදනවා මේ తాවකාලික වූ මනුස්ස ජීවිතේ පංචකාමයේ තුල සත්වයා හසුරුවන්න. මම භික්ෂුවක් වශයෙන් සිල් රකින්නකොට, මම භික්ෂුවක් වශයෙන් ආධ්‍යාත්මයේ වඩනකොට මට ඕනෑවට වඩා සිව්පසේ ලැබෙනවා. ඕනෑවට වඩා සිව්පසේ ලැබෙනවා. ලැබෙන්න මම දැනගන්න ඕනේ මට මේ ලැබෙන දේ මොකක් සඳහාද ලැබෙන්නේ කියලා. ඒකට කියන ප්‍රතිවේක්ෂා කරනවා කියලා. ප්‍රතිවේක්ෂා කරනවා. ප්‍රතිවේක්ෂා කරනකොට ඒ භික්ෂුවට දැනෙනවා මට අවශ්‍ය කරලා බුදුදහමේ බුදුහාමුදුරු නිර්දේශ කළේ කොච්චරද. සිවුරු 1000ක් හම්බුණත් මට බුදුහාමුදුරු දේශනා කළේ 3 සිවුර නම් මම පරිහරණය කළ යුත්තේ සිවුරු 3යි නේද කියලා. ආන් එතකොට භික්ෂුව තමන්ගේ ගෝචර භූමිය තුල රැඳී ඉන්නවා. එතකොට මාරයා කොච්චර සිව්පසේ දුන්නත් ඒ භික්ෂුව එකට ඇලෙන්නේ. ඇයි? ස්මරණය කරන නිසා, අනුස්මරණය කරන නිසා, ප්‍රතිවේක්ෂා කරන නිසා. ඒ වගේ ඔයත් යම් කුසලයක් සඳහා සිත යොමු කරනකොට මාරයා ඒකට අපිට ලොකු බලපෑම් කරන්න පටන් ගන්නවා. ඇයි? මාරයා දන්නවා උඹලා මෙතනින් ගැලවුණොත් එහෙම සංසාරේ මට උඹලගෙන් යැපීමක් නෑ. ඒවට කියනවා කෙලෙස් මාරයා කියලා.
දැන් ඔයත්තන්ට කෙලෙස් මාරයන දෝන තරම් හදන හේතු. ඔයත් හැබැයි දස අකුසල් සඳහා යෙදෙන අවස්ථාවක් බලන්න කෙලෙස් මාරයා අපිට කොච්චර ඒකින් මගාරලා ඒ අවස්ථාව උදා කරනවද කියලා. අපේ සිත අකුසලයකට උදාහරණයක් වශයෙන් අද මම ඔයත්තන්ට කියලා දෙන්නේ විතක්ක සන්තහන සූත්‍රයේ තියෙන කාරණා ටිකක්. අපේ සිතට ලෝභය ආවහම ලෝභයම රැස් කරන්න කොච්චර අරමුණේ හදලා දෙනවද? උදාහරණයක් වශයෙන් මෙහෙම ලෝකේ මවකට විශාලම දුකක් තමයි පුතා දරුවෙක් ප්‍රසූත කරන එක. දරුවෙක් මනුෂ්‍ය ලෝකෙට ප්‍රසූත කරන එක තමයි මවකට තියෙන විශාලම වේදනාව. බුදුදහමේ ඉඳලා තියෙනවා රහත් භාවයට පත්වෙච්ච මෙහෙණින් වහන්සේලා. එතකොට උන්වහන්සේලා මොකද්ද කළේ? මේක දුකක් ලෙස දැක්කා. දරුවන් ප්‍රසූත කරන එක, දරුවන් ලැබෙන එක මොකක් ලෙස දැක්කද? දුකක් ලෙස දැක්කා. ඒක ගැලවීමක් ලෙස දැක්කා. මේක තමයි මම සංසාරේ කරගත්ත දේ, මේකෙන් එතර වෙන්න ඕන කියලා දැක්කා. මහබෝසතාණන් වහන්සේත් ඕකම දැක්කා. මොකක්ද? රාහුල කුමාරය ඉපදෙනකොටම දැක්කා අප්පච්චෝ මේක තමයි සංසාරයේ තියෙන දුක, මේක තමයි බැඳීම, මේක තමයි ලෝභය කියලා උන්වහන්සේත් අතහැරලා දැම්මා. තවත් අය හිටියා එක දරුවෙක් හම්බුනම් පස්සේ මට මතක තියෙන විදිහට චාපාතිරණියගේ කතාවේදී මගේ මතක් කරන්නේ මේ කතාව. එක දරුවෙක් ප්‍රසූත කළාට පස්සේ දෙවෙනි දරුවා ගැබ් ගත්තාම ඒ අම්මා සිවිදි විනසා ගන්නවා කියනවා. එයාම බෙල්ලේ වැල දා ගන්නවා කියන මොකක් සඳහාද? අර දුක ආපහු දරන්න බැරි නිසා, දුකට බය නිසා. එතකොට බලන්න පුත්‍රලාභයේ දාරක ස්නේහය කියලා කියන්නේ කාමයක්. පුත්‍රලාභයේ දාරක ස්නේහය කියලා කියන්නේ කාමයක්. කාමය කියලා කියන්නේ කොයිද? හරියට මම ඔයත්වන්ට සූත්‍රය විස්තර කරද්දි කියලා දෙන්නම්. වඳුරෝ ඇලෙන ගම් වර්ගයක් තියෙනවා. වඳුරෝ ඇලෙන ගම් වර්ගයක් තියෙනවා. හරියට මේ වගේ ඔයත්ව කඩේ දැකලා ඇති මීයන් අල්ලන ගම් වර්ග තියෙනවා. එතකොට මීයා අත තිබ්බත්, කකුල තිබ්බත්, වලිග තිබ්බත්, බඩ තිබ්බත් හැම තැන මැලෙනවා. මීයට ගැලවෙන්න බෑ. එතකොට මීයා මැරෙන්නෙත් ඒ ගම් එකේ මැරිලා. ඒ වගේ තියෙනවා වඳුරෙක් ඇලෙන කොහල්ලා ගොඩක්. කතාවටත් කියනනේ කොහල්ලා ගොඩ ඇලිච්චි වඳුරා වගේ කියලා. මිනිස්සු මෝඩ විදිහට ප්‍රශ්න විසඳන්න ගියාමත් ඔය වගේ පුතා. සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, එකකතාවෙන් ප්‍රශ්න විසඳන්න යන්නේ නැතුව පඬිතකමින් විසඳන්න ගියාම කොහල්ලා බබා වගේ. ඔළුව ගහනවා, ගලව ගන්න, අත ගහනවා, අත ගැහුවාම ඇලෙනවා. පඬිතයනේ දෙවෙනි අතත් ගහනවා, යතත් ඇලෙනවා. පඬිතයා කතා කරන්නේ කාටවත් කියන්නේ කකුල් දෙකුණුත් ගහනවා, කකුල් දෙකත් ඇලෙනවා. ඊට පස්සේ කකුල් දෙකයි අත් දෙකයි ඇලුනට පස්සේ ඔළුව තියලා දින්න බලන ඔළුවත් ඇලෙනවා. ආන් ඔය වගේ ප්‍රශ්න විසඳන්න යන්න එපා. මේ කාමයට ඇලිච්ච සත්වයා කොහල්ලාවකට බුදුහාඳුරු වඳුරේ කැලෙන ගම් වර්ගයකට උපමා කරනවා. ඒ වගේ අපි පංචකාමයට බැඳුනහම ඒ පංචකාමයේ මතම සිත පවත්වනකොට මායයකට උදව් කරන වැඩි වැඩියෙන් එයා උදව් කරන එකේ ආදීනව පෙන්වන්නේ නෑ. දැන් ඔයත් බලන්න ඒ ජීවිතයයි මේ ජීවිතයයි ගැලවෙන්න දෙන්නේ නෑ. ගැලවෙන්න යනකොට එයා විපත් කරනවා, ඇලෙනකොට එයා ගොඩක් උදව් කරනවා බැලිලම හිටපන් කියලා. මොකක්ද? එයාගේ යැපීම ඒක නිසා කෙලෙස් මාරයා කියලා කියනවා. දැන් ඔයත් වද බණ ටික අහනවා කියලා කියන්නේ කෙලෙස් මාරයාගෙන් ගැලවෙන්න උපක්‍රම හදා ගන්නවා. ඉතින් ඒ නිසා අද ලෝකේ හැමදෙනාටම මේ ධර්ම දානයක් ලෙස මේ පින්කම සිද්ධ කරන්නේ කඩවල ගෙදර තුත්තිරි පිටියේ පදිංචි අභාව ප්‍රාප්ත ඊ.එම්. චන්ද්‍රසේන මහත්මයාගේ ආදරණීය බිරිඳ වන ඩී.එම්. නාලනී කාන්ති මහත්මිය, ඊ.එම්. කාවිංග ඒකනායක පුතුණුවන්, ඊ.එම්. අවන්ති ඒකනායක දියණිය, ඩබ්ලිව්.එම්. ඩිලක්ෂී විජේකෝන්ලේලිය, එම්.ඒ. ලලිත මැල්ලවාරච්චි බෑණනුවන්, යමිත මැල්ලවාරච්චි මුණුබුරා සහ අභාව ප්‍රාප්ත එස්.එම්. ගුණරත්න මහත්මයාගේ ආදරණීය බිරිඳ ඩී.එම්. රෝහිණී කුමාරි හාමිය මහත්මිය යන අප සදැහැති සියලු දෙනාම මේ පින්කමේ දායකත්වයේ දරා තිබෙනවා. ඔයත් අරමුණු කොට තිබෙන්නේ මීට මාස 3කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඊ.එම්. චන්ද්‍රසේන මහත්මයාට සහ මීට මාස 6කට පෙර මිය පරලොව ගිය එස්.එම්. ගුණරත්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් ධර්ම දානය සිදු කරනු අතර මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ඊ.එම්. චන්ද්‍රසේන මහත්මයාට සහ එස්.එම්. ගුණරත්න මහත්මයාට අනුමෝදන් වී බව ගමන සංසාර ගමන කෙලවර වී උතුම් වමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමටම මේ පින් කුසල් උපකාර වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාව.
දේශනා පවත්වන ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඔයත් අංගේ විහාරස්ථානයේ ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මෙම උතුම් කුසල ධර්මයේ උන්වහන්සේලා හැම දිනාටම උපකාරයක්ම වෙත්වා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. මේ වන විට රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයේ දුරු වී රටේ හැම දිනාටම රටටම සෞභාග්‍ය උදා වන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය උදා වෙත්වා යන ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම සිදු කරනවා. දැන් අපි හැම දිනෙකම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද සූත්‍රයේ දේශනාව තමයි අපිට අවස්ථා පහක් ගැන හිතලා අපේ සිත විතර්කයන් ගොඩ නැගෙනවා අකුසලයන් කෙරෙහි. අකුසල කෙරෙහි විතර්ක ඇති වුණාම දුරු කරගන්න විදිහ තමයි අද මම ඔයත්තන්ට කියලා දෙන්නේ. මේ සඳහා මම පාදක කරගන්නවා මූලාශ්‍ර කරගන්නවා එක සූත්‍රයක් තමයි විතක්ක සන්ඨාන සූත්‍රයත්. ඒ වගේම විතක්ක සන්ඨාන සූත්‍රයට ලියවුණු පදගතාර්ථය නැත්නම් අට කතාවත්. ඒ වගේම රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ලියලා තියෙන අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ සඳහන් වෙන චෛතසික ප්‍රභේදයේ අකුසල චෛතසික තුදුසේ කියන කොටසේ එක් කොටසකුත් ඔයත්තන්ට මූලාශ්‍ර කරගන්නවා. එතකොට ඇයි ඔයත් හිතයි මූලාශ්‍ර හාමුදුරුවෝ බණට කියන්නේ කියලා. ඊට හේතුව තමයි මේ ප්‍රඥායකේ බණ අහන බොහෝ පිරිසක් දැන් බණ අහුවට පස්සේ කතා කරනවා. අනේ සයන්ස අර සූත්‍රයේ තියෙන තැන කියන්න කියන. ඒකට ඒක අපිටත් කරදරයක් වෙනවා. ඊට වෙනදා මූලාශ්‍රය කිව්වට පස්සේ දන්නවා හාමුදුරුවෝ අද මේ බණ ටික කිව්වේ මෙන්න මේ මූලාශ්‍රය අරගෙන. එතකොට මගේ අදහසක් නෙවෙයි මේ අදහස බුදුරජාණන් වහන්සේගේ. එතකොට දේශනා කරන මට වැරදුනත් මූලාශ්‍රය කියවනකොට කෙනෙක් බුදුදහම කෙරේ වරදව තේරුම් ගන්නෙ නැහැ. මට වරදින්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේට වරදින්න විදිහක් නැහැ. මට වැරදුනා කියලා බුදුරජාණන් වහන්සේට වැරදුනායයි කෙනෙක් චෝදනා කරන එක ඒක නොකළ යුතු දෙයක්. මට වරදින්න පුළුවන්. ඒ නිසා මම පදයෙන් පදේ උත්සාහ දරන්නේ බුදුදහමට අවඩක් නොවේවා. හැම කෙනාටම මේ ධර්මයේ අවබෝධය පිණිසම පවතිත්වා. නිවන් දොරටුවක් බවටම පත්වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් දේශනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික දේශනා කරනකොට වැඩ ඉන්නේ සවැත් නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩිම කාලයක් වස් සමාදන් වෙලා වැඩ හිටියේ. අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට වැඩිම කාලයක් උන්වහන්සේ වස් සමාදන් වෙලා ගත කළේ ජේතවනාරාමේ. මේත් වස් කාලෙනේ බුදුහාඳුර ජීවමාන වැඩ හිටියා නම් අදත් වස් සමාදන් වේවි. ජේතවනාරාමේ වැඩ ඉන්නකොට తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. එතකොට ඔයයන්ට හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ ඇයි తත්‍රකෝ උපාසකෝ ආමන්තේසි කියලා කිව්වේ නැත්තේ කියලා. පින්වත්නි, එතන ඉන්න ප්‍රධානතම කෙනා තමයි භික්ෂුව. දැන් ඔයත්වත් මලගෙදරක කතාවක් කරන්න ගියාම මූලාසනයේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝයා වහන්සේලාගෙන් අවසරයි කියලා තමයි පටන් ගන්නෙ. එතකොට මුලසුන හොබවන්නේ මහා සංඝයා. එතකොට මේ දේශනාවට ගිහියත් සම්බන්ධ උනේ නැද්ද? සම්බන්ධ වුණා. ගිහි උපාසිකාවෝ සම්බන්ධ වුනේ නැද්ද? සම්බන්ධ වුණා. භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධ වුනේ නැද්ද? සම්බන්ධ වුණා. හැබැයි භික්ෂූන් වහන්සේලා තමයි භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. භික්ෂුන් වහන්සේලා විතරක් අහන්න අනික් කට ඔක්කොම එළියට යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පිටත් කරලා බණ කිව්වා නෙවෙයි. භික්ඛවෝ ආමන්තේසි භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවායේ තදවෝච. භික්ෂුන් වහන්සේලාට ඇමතුවට පස්සේ භික්ෂුන් වහන්සේලා කටවහගෙන හිටියේ නැහැ. දැන් අද නම් එහෙමනේ උපාසකම්මලට අඬ ගහනවා ඇහෙන්නේ නැහැ වගේ ඉන්න ඇත්ත ඉන්නවා. නැද්ද බලන්නකො පන්සල් වල එහෙම නෙමෙයිද කියලා. ඔහේ ගානක් නැතේ ඉන්නවා. එතනට ඇවිල්ලා හරීම ලොකු වැඩ. රාජ කතා, චෝර කතා, කාම කතානේ ගොඩාක් කතාවන් තියෙන තැන් තියෙනවා. නමුත් පන්සලට ආවම Tamanට පුළුවන් නම් දෙතිස් කතාවෙන් ඈත් වෙන්න මේ මොහොතේදී හරි එක පුදුම විදිහ අනුහසක් ලැබෙන වැඩක්. ඒකට හරි අවධානයෙන් ඉන්න ඕනේ. Taman ආයතනයකට ගියාම, Taman සභාවකට ගියාම අවධානයෙන් යුක්ත වෙන්න ඕන. ඒකට මේ භික්ෂුන් වහන්සේලා අවධානයෙන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ නිසා.
කියනවා භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනකොටම භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්න කොහොමද කියන්නේ බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චසෝසුම් භගවාය තදවෝච බදන්තේති තේ භාග්‍යවතුන් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා කියනවා. පිළිතුරු දුන්නාට පස්සේ අධිචිත්ත මනු යුත්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකා තබ්බන්ති කතමානි පංච මහණෙනි නිර්වාණගාමී ප්‍රතිපදාවකට අවතීර්ණ වෙච්ච ශ්‍රාවකෙක් නිර්වාණගාමී ප්‍රතිපදාවකට අවතීර්ණ වෙච්ච ශ්‍රාවකෙකුට පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකා තබ්බන්ති අකුසල විතර්කයන් හට ගන්නකොට අකුසල විතර්කයන් දුරු කර ගැනීමට මේ පංච නිමිත්තානි නිමිති පහක් මම දේශනා කරනවා. දැන් ඔයත්තන්ට අකුසල විතර්කයන් හට ගන්න නැද්ද? හට ගන්නවා. එන අකුසල විතර්ක හට ගන්නවා. ඒ අකුසල විතර්ක හට ගන්නකොට අකුසල විතර්ක සිත නැති කරගන්න පංච නිමිත්තානි නිමිති පහක් මම දේශනා කරනවා. හරියට මේ වගේ. හිසේ කැක්කුමක් තියෙනකොට දොස්තර මහත්මයෙක් පෙති වගේක් දීලා කියනවා ඔයා උදේට මේකෙන් දෙකක් බොන්න, දවල්ට මේකෙන් එකක් බොන්න, රැයට මේකෙන් භාගයක් බොන්න කියලා. එතකොට අර මිනිස්සයා බෙහෙත් ටික දුන්නාට පස්සේ ලෙඩා කරනවා මොකද්ද වැඩේ? ඔය උදේට දවල්ට හවසට බොන්න ඕනද? ඔක්කොම එකපාර බිල දහන් කියනවා. ආන් ඒ වගේ බෙහෙත් බොන අයත් ඉන්නවා. ඊට පස්සේ දොස්තර මහත්තයට බණින මොකක් කියලාද? අනේ මේ මිනිස්සේ බෙහෙත් දුන්නට වැඩක් නැහැ අල්ලන්නේ නැගට කියලා. ඊට පස්සේ තව ටිකක් වැඩිපුර දීලා තව දොස්තර මහත්තයෙක් ගාවට යනවා. එයත් කියනවා ඔයා මේ විදිහට බෙහෙත් ටික බොන්න කියලා. ආපු වර මිනිස්සේ ඒ විදිහටම බීලා කියන ඒ මිනිස්සේ ගා බෙහෙත් හරියන්නේත් නැහැ. ඇත්තට දොස්තරකේද වැරද්ද බෙහෙත්වලද වැරද්ද? වැරද්ද උපදේශය දුන්නු මිනිස්සේ ඒක හරියට ක්‍රියාවට නැගුවේ නැති එක. කෑම කාලා බොන්න කියන පෙත්ත කෑම නොකා බොනවා. ඊට පස්සේ මොකද කියන්නේ? අපෝ මේ බෙහෙත් හරි සැර වැඩි මට ගෑස්ට්‍රික් හැදුනානි කියලා ආපහු යනවා බෙහෙත් ගන්න. දොස්තර මහත්තයා කියන වතුර ඔයා පුළුවන් නම් මිලිලීටර් 3000ක්වත් බොන්න කියනවා. මේ බෙහෙත් ටිකක් හරි සැරයි දවසකට මූත්‍රා 7-8 වතාවක් පිට වෙන්න ඕන. නැත්තම් ඔයාගේ වකුගඩු වලට අක්මාවට හොඳ නෑ. ඒ නිසා හොඳට වතුර බොන්න කියනවා. අර මනුස්සයා කියන මොකක්ද? ඕව බිබී ඉන්න පුළුවන් වෙලාවක් තියෙනද කියලා උදේ ඉඳලා රෑ වෙනකන් ආපහු මොකක් කරේ වැඩක් කරලා වතුර වීදුරු දෙකක් විතර බීලා කියනවා බලන්න එපේ බෙහෙත් ටික බීලා මගේ වකුගඩු දෙකත් නරක් වුණා කියලා. හැබැයි දොස්තර කෙනෙක් වෙලා තියන්නේ දොස්තර කෙනෙකුට වෙන්න ඕනෑ කියන විභාග ටික පාස් වෙලා. එතකොට එයා ලෙඩා දන්නේ නැහැ අභ්‍යන්තරිකව සිද්ධ වෙන සිද්ධිදාමය. එයා දන්නේ මූත්‍රා පිට වෙනකොට දනවා කියන එක විතරයි. ඒ බෙහෙත් වලට වැසිකිලි යන්නේ නැහැ කියන එක විතරයි. එයා දන්නේ ඒකේ ක්‍රියාවලිය. හැබැයි දොස්තර මහත්තයා දන්නෝ ඒකේ ක්‍රියාවලියට හේතුව. බුදුරජාණන් වහන්සේ දන්නවා අකුසලයන් හට ගන්නවා කියන එක. එහෙනම් අකුසලයන් හට ගන්නකොට අකුසල ටික නැතිකරන්න, පාලනය කරගන්න නිමිති වශයෙන් බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙනම් නිමිති ටික දේශනා කළාම තරහ වෙනකොට නිමිතිත් දන්නවා නම් නිමිති මෙනෙහි කරන අයුරුත් දන්නවා නම් තරහවේ ආදීනවත් දන්නවා නම් තරහවේ තියෙන ප්‍රතිවිපාකත් දන්නවා නම් ඒ ශ්‍රාවකයා තරහ වෙනකොට තරහ බාබා කියලා දැනගන්නෙත් නැතුව හැසිරෙනවා නම් එයාට කියන්නේ මෝඩෙක් කියලා. ඇයි බුදුදහමේ කියනවා මහණෙනි තරහව කියලා කියන්නේ අකුසලයක් කියලා. ඊට පස්සේ කියනවා තරහව ආවට පස්සේ දුරු කරගත යුතු ක්‍රම පහකුත් කියනවා. ඒකත් බණකට අහලා හොඳට මතකයි. තරහවක් තුල කෙනෙක් මිය ගියොත් උපදින තැන ගැන කියලා තියෙනවා. ඒක ගැනත් මේ මිනිස්සයාට යම් විශ්වාසයක් තියෙනවා. ඒ තරහ වෙනකොට තරහ මත බැඳෙනවා නම් හරියට දොස්තර මහත්තයා පිළිවෙලට බෙහෙත් ටික ගන්න කිව්වහම නොගෙන ලෙඩේ හොඳ වුන්නේ නැහැ කියනවා වගේ වැඩක්. ඊට පස්සේ තමයි කියන්නේ කොයිතින් 2500ක් බණ අහලා හැදිච්ච මිනිහෙක් ඉන්නවද කියලා අහනවා. ඔයත් ඔක හොඳට බලන්නකෝ. ඔයත් සිල් සමාදන් වෙන්න යන්නකෝ. සිල් සමාදන් වෙනකොට කියන මිනිස්සු ඉන්නවා. කොයිතින් ඔච්චර සිල් ගත්තට හැදිච්ච එකෙක් ඉන්නවය කියනවා. උඹලා ඔච්චර දන් දුන්නට කොයිතින් කවදාකවත් ලැබිච්ච දෙයක් තියෙනවය. එච්චර සිල් රකින්න තරම් මම පව් කරන්නේ නැහනේ. දන් නොදී උඹලා දන් දෙනවනේ. ඒ නිසා මම දන් දෙන්න ඕනේ මට ඕන තරම් දන් දීලා ලැබිලා තියෙනවනේ. ඒ වගේ මිනිස්සු මහ මෝඩ තරක ගොඩ නගන අය නැද්ද? ඉන්නවා. ඒ තරක ගොඩ නගන්නේ Tamanට ගෝචර වෙච්ච ධර්මයේ තමයි මිනිස්සු හිතන ධර්මයේ කියලා. හැබැයි ධර්මයේ ඒක නෙවෙයි.
තමන්ට ගෝචර වෙච්ච දේ ධර්මයේ කියලා දකින ශ්‍රාවකයාට ධර්ම අවබෝධයටපත් වෙන්න බෑ. එතකොට තමයි මේ මනුස්සය භාවනා කරන මනුස්සයටත් බනිනවා. බණ අහන මනුස්සයටත් බනිනවා. දන් දෙන මනුස්සයටත් බනිනවා. සිල් රකින මනුස්සයටත් බනිනවා. ඒ මනුස්සයා නොබයින එකක් නෑ. මේ අහස පොළව හුළඟ වැස්ස අවුව මේ සියල්ලටම බනිනවා. වැස්ස වහිනකොට වැස්සට බනිනවා. අනේ කාලකන්ණි වැස්සක් මගේ රෙදි ටික වේල ගන්න බෑ කියලා. පායනකොට ආයෙ ඉරට බනිනවා. හුළඟ හමනකොට හුළඟට බනිනවා. අනේ මේ හුළඟක සරක් මේ ටික වේල ගන්න ඉදියක් නැහැ හුළඟ යනවානේ කියනවා. ඒ තරම් දේශේ දියුණු වෙලා අවසානට සබහා දහමට බනින්න පටන් ගන්නවා. ඒවට කියන අකුසල් කියලා. එතකොට මෙන්න මේ නිමිති පහ පහළ වුණාම දැන් ඔයත්තන්ට මම කියන්නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මේ ලෝභය, ද්වේෂය, මෝහය මූලික කරගත්තු අකුසල විතර්කයන් හට ගන්නවා. ඒවගේ ප්‍රධාන මුල් තුන තමයි මොනවද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මම දැන් ওই තුන ඔයත්තන්ට කෙටියෙන් කියලා දෙනවා. ලෝභය නිසා හට ගන්නවා කියලා කියන්නේ මෙන්න මේකට. අභිධර්ම මූලික කරුණු කියන පොතේ තියෙන විග්‍රහය තමයි ඔයත්තන්ට මම පැහැදිලි කරන්නේ. ලෝභය කියන්නේ මොකක්ද කියන එක. ලෝභය කියන එක බුදුහාඳුරන්ගේ දේශනාවට රේණුකාණේ මහානායක හාමුදුරුවෝ ලියනවා ආරම්මණය, ඒ කියන්නේ ආරම්භක අවස්ථාව ආස්වාදනීය දෙයක් ලෙස අරගෙන ඇලෙන ස්වභාවය මහණෙනි ලෝභයයි. ඔන ලෝභය කියන්නේ දැන් ඔබ හිතන්න ආරම්භක අවස්ථාවේ පටන් ගන්න වෙලාවේ ආස්වාදනීයයි ආස්වාදයයි කියලා යම් දෙයකට ඇලෙනවා නම් ආන් එකට කියන මොකක් කියලාද? ලෝභය කියලා. මම දැන් උදාහරණයක් කියන්න දැන් ඔයත්තන්ට ඔක තේරුන්නේ නැත්නම් ඔහම අපි කඩේක ඇවිදගෙන යනකොට ප්ලාස්ටික් වලට ආසා කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයා ප්ලාස්ටික් වලින් හදපු මල් භාජනයක් දැකලා කියනවා අනේ ෂෝක් මේක කියලා උන ළඟට යනවා. එයා දකින්නකොට දැක්කේ ප්ලාස්ටික් කියලාද? නෑ. එයා දකින්නකොට හිතුවා මේක ඇත්ත වෙන්නේ නැති. දැන් ළඟට ගිහිල්ලා ඒක අත ගන්නවා. අත ගන්නකොට ඒ උඩ තියෙන පුංචි ඩොට් ටිකක් තියලා අර අබෑට වගේ එක විචූරණ කරපුවා තියෙන්නේ. අල්ලනකොට හැලෙනවා. අල්ලනකොට හැලෙනකොට එයා මොකද කියන්නේ? අපෝ මේක වැඩක් නැහැ. හැබැයි ආරම්භක අවස්ථාවේදී යට ආස්වාදයක් ලෙස දැනුන්නේ නැද්ද? දැනුණා. ඇලුන්නේ නැද්ද එයායකට? ඇලුණා. එහෙනම් ඒක ලෝභයද නැද්ද? ලෝභයයි. ඊළඟට කියනවා ආන් එහෙම දෙයක් දැකලා යම් වස්තුවක් දැකලා එක්කෝ දරුවෙක් වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දේපල වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, වස්තුව වෙන්න පුළුවන්, හරකබාන වෙන්න පුළුවන් ඕනෑම වස්තුවකට ආස්වාදනීය දෙයක් ලෙස දැකලා යම් ශ්‍රාවකෙක් ඇලිලා ආන්ගේ වස්තුව නැවත නැවත ප්‍රාර්ථනා කරයිද? කරනවද නැද්ද? කරනවනේ. නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. නැවත නැවත ප්‍රාර්ථනා කරනවා කියන්නේ ඒ කාම වස්තුවම ඉල්ලනවා. ඒ කාම වස්තුවම ඉල්ලනවා. ෂක් ඒක මගේ වුණා නම් ඒක ගන්න මට කොච්චර උත්සාහ දරන්න ඕනද? ඒක කීයක් වෙනවද? ඒ කියන්නේ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට කියන මොකද්ද? ඒ වස්තුව කෙරෙහි ප්‍රේමයක් උපදිනවද? ඒ වස්තුව මගේ මට මම කරගන්න හැඟීමක් ඇති වෙනවා, ප්‍රේමයක්. හැඟීමක් ඇති වෙනවද? ඒ වස්තුව කෙරෙහි ආලයක් ඇති වෙනවද? ආලය කියලා කියන්නේ ඇලෙනවා. දැන් මම ඔකට ලස්සන කතාවක් කියන්න. එක තෙරණියක් කැලෑවේ භාවනා කරගෙන වැඩ ඉන්නවා. උන්වහන්සේ තෙරණිය කැලෑවේ භාවනා කරගෙන වැඩ ඉනකොට සංසාරේ තමන්ට ප්‍රේම කරපු තැනැත්තා තමන් පිටිපස්සෙන් එනවා. එහෙම එන්න පුළුවන්. ඇවිල්ලා මේ තෙරණින් වහන්සේගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා. හරිම ලස්සන ඇස් දෙකක්. ඔක ධර්මයේ උගන්වනවා සංසර්ගයේ කියන අවස්ථා 8ක් මට මතක තියෙන විදිහට. අවස්ථා 8ක් දේශනා කරනවා. දර්ශන සංසර්ගය, ශබ්ද සංසර්ගය, ඊළඟට ස්පර්ශ සංසර්ගය කියලා 8ක් උගන්වනවා බුදුදහමේ. එතකොට දර්ශන සංසර්ගයට තමයි මෙතන වැටෙන්නේ. ඒ නෙත් දෙක දිහා බලාගෙන ආස්වාදයක් විඳිනවා කාමයේ. ඊට පස්සේ මේ තෙරණියට කියනවා ඔබ වහන්සේගේ ඇස් හරිම ලස්සනයි කියනවා. ඊට පස්සේ තෙරණිය මොකද කරන්නේ? පන පිටින් ඇස් දෙක උගුල්ලනවා. එතුමිය කියන්නේ තෙරණින් වහන්සේට පන පිටින් ඇස් දෙක ගලවලා දෙනවා.
දෙනකොට අර තැනත්තට පුදුම විදිහට කලකිරෙන මොකක්ද? මම මෙච්චර ප්‍රේම කළේ මේ වගේ අපිරිසිදු දෙයකටද? සියල්ල අතහැරලා දාලා එයත් ගිහිල්ලා පැවිදි වෙනවා. අර ලස්සන කතාවක් ඔක තෙරණි වර්ණනා තුල හරි ලස්සනට ඔක විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේ අපිටත් යම් වස්තුන් තියෙනවා, වස්තුන් වලට ඇලෙනවා, ප්‍රේම කරනවා. ඒකට කියන්නේ ලෝභය කියලා. එහෙම නැත්නම් ලෝභය කියලා අපිට හිතෙන්නේ ලෝභය කියලා කියන්නේ අපි සන්තක දේ අන්සන්තක කරන්න බෑ කියන කතාවනේ. ඒක එකක් පමණයි. නමුත් ලෝභය කියන මේ චෛතසික ස්වභාවය අකුසල චෛතසිකය විග්‍රහ කරනකොට හම්බ වෙන න්‍යාය ගැන අභ්‍යන්තරිකව අපි විග්‍රහ කරගන්න ඕන. සියුම්ම විග්‍රහ කරගන්නකොට තමයි අපට දැනෙන්නේ මේකයි මේ කියන්නේ කියලා. එතකොට අපිට ඒ ආලයක් ඇති වෙනවා නම්, ආදරයක් ඇති වෙනවා නම්, ඒ වගේ මේ වස්තුන් කෙරෙහි ඕනෑකමක් ඇති වෙන. ඒක මට ඕනෑ කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් ජංගම දුරකථනය 2022 රිලීස් කළොත් එහෙම යන් ජෙනරේෂන් එකේ ඉන්න ළමයිට ගොඩක් හිතෙනවා ඉක්මනටම කියන්නේ Google එකට ගිහිල්ලා සර්ච් කරලා බලන මේක කීයක් වෙනවද, මේකේ තියෙන ෆීචර්ස් මොනවද, මේක ලංකාවට ගෙන්න ගන්න මට කීයක් දරන්න ඕනද, මම ඒ සඳහා එහෙම කරන දරුවෝ ඉන්නවා. ඊට පස්සේ ලංකාවට එන්නේ එක මාස 3කින් නම් එයා පඩි ඉතුරු කර යන මාස 3ක් කරක ගන්න මිලට ගන්න. අන්නේ ගන්නෙ මොකක්ද? ඕනකම නිසා. හැබැයි අර ගන්නවා. අරගෙන යා ටික කාලයක් පාවිච්චි කරනට යාට හිතෙනවා මේක අර සීරියස් එකේ තියෙන ෆීචර්ස් එකයි මේ සීරියස් එකේ තියෙන චුට්ටක් ග්‍රැෆික් ටිකක් ඩෙවලොප් කරලා විතරයි මේක මං අපරාධ උත්සාහයක් දරලා මේක ගත්තේ කියන එකට යාටපත් වෙන්නේ මිලට ගත්තට පස්සේ. ඒකටත් කියන්නේ ලෝභය කියලා. දැන් අපිට සියුම්ම මේ විග්‍රහ කරන්නේ ලෝභය කියන එක. ලෝභය කියලා. ඊළඟට ලොල් බව ගිජු බව. හරීම ලොල්. ලොල් කියලා කියන්නේ ඒකටම ඇලිලා ගැලිලා ඒක මත්තෙම ඉන්නවා. එහෙම ඉන්නයි නැද්ද? ගෙවල් දොරවල් වලට ඇලිච්ච අය නැද්ද? පුදුම විදිහට ඇලෙනවනේ. දොර වහලා යන්නෙත් නැහැ. දැන් එහෙම අම්මලා ඔයත් දැන් කියන්නේ දැන් ඔය එක සැරයක් බණකට ගිහිල්ලා ගමේ ඉනකොට එක අම්ම කෙනෙක් මේ ඇවිල්ලා නැහැ බණ අහන්න. ඊට පස්සේ උන්ද තමයි දායකත්වයේ දරලා තියෙන්නේ. හැබැයි ඇවිල්ලා නැහැ. ඒ පන්සලේ සන්නස කිව්වා අනේ හාමුදුරනේ පුළුවන් නම් යන ගමන් ඔය දායකත්වයේ දරපු අම්මලාගේ ගෙදරට වැඩලා යන්න කියලා. ඉතින් මම යන පාරේ හින්දා වැඩියා. මං කෝ ඇයි අම්මා ආවේ නැත්? මේක වහලා ඉන්නේ කොහොමද හාමුදුරනේ හොරහතුරු වැඩිනේ. ඉතින් හිතන්න බලන්න ඒ ගෙදරටත් ලොල් බව ගිජු බවනේ. ආයෙ මැරිලා යන්න පුළුවන් වේද? මැරිලා යන්න පුළුවන් වේද? අමාරුයිනේ. එතනම ආපහු උපදිනවා ඊට පස්සේ දුම්මල ගහලවත් එලව ගන්න බෑ. ඒකටත් කියන්නේ ලෝභය කියලා. ඒකට කියන්නේත් ලෝභය. වැසිකිලි වලක ඉපදිච්ච ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. අදටත් වැසිකිලි වලේ දුක් විඳිනවා. ගූතකාද යන්නේ භාවනා කරන්න යන්නේ. ඇයි යන්නේ නැත්තේ? පන්සල හොරු බිනගෙන යයි කියලා. අතහරින්න ඕන භාවනාවක් කරන්න නන්නේ. ඒතකොට යතුරු කැරල් ඉනේ ගහගෙන භාවනාව කරන්න හම්බ වෙන්නේ නැහැ. බරක් දරාගෙන භාවනාව කරන්න බෑ. සරල බව, සැහැල්ලු බව, අතහැරීම තියෙන ශ්‍රාවකයාට භාවනා කරන්න ලේසි. ලෝභය තියෙන කෙනාට භාවනා කරන්න බෑ. හොඳට ඔයත් විඳලා බලන්න. අධික ලෙස වාහනයකට ආදරේ වුණොත් වාහනේ ලොක් කරලා යතුරු තියන් ඉන්නත් බෑ. හොඳට බලන්න ඔයත්ෝ. ඊට පස්සේ හිතෙනවා පූසෙක් නගීද මීයක් රින්ගයිද කියලා. එළිය වෙලා බලනකොට මීයක් රින්ගලත් නැහැ. ඒත් අරලා බලන ගිහිල්ලාද දන්නේ නැහැ. එළි වෙනකන් නිින්ද ගිහිල්ලාද? නිින්ද ගිහිල්ලත් නැහැ. ලොල් බව, ගිජු බව. ওই වගේම තමයි ස්ත්‍රීන්ට ඇලුනහම පුරුෂයන්ට වෙන්නේ. පුරුෂයන්ට ඇලුනහම ස්ත්‍රීන්ට වෙන්නේ. නත්ති රාග සමෝ අග්ගී කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අග්ගි කියලා කියන්නේ ගින්නට, රාග කියලා කියන්නේ ඇලීමට. එහෙනම් ස්ත්‍රීන් පුරුෂයන්ට ඇලුනහමත් පුරුෂයන් ස්ත්‍රීන්ට ඇලුනහමත් ගින්න. එතකොට තමයි එළි වෙනකන් ටෙලිෆෝන් කර කර අහන කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, මොකද්ද කරන්නේ? බලන්න ලෝකේ ප්‍රශ්නේ වන්නේ මේද කියලා. ඒක තමයි ගින්න. අපට නමුත් හිතෙනවා ඒක තමයි බැඳීම කියලා. බැඳීම නෙමෙයි, ඒක තමයි ලෝභයේ ස්වභාවය, ඒක තමයි රාගයේ ස්වභාවය. ඒක එන්නේ විදිහටයි. අවබෝධයකින් යුක්තව කටයුතු කරන ශ්‍රාවකයා මේක අභ්‍යන්තරික ධර්මයේ ස්පර්ශ කරනවා, සියුම්ම ධර්මයේ ස්පර්ශ කරනවා. එයා දන්නවා මේ වගේ හැඟීමක් එන්නේ මගේ හිතේ ලෝභය තියෙන නිසා.
දැන් ඔයත්තන්ට ලෝභය කියන එක සරලව හරි තේරෙන්නේ නැති. හරියට ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ වගේ ලෝභය තියෙන කෙනාට කවදාකවත් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ කියනවා. ශ්‍රද්ධාව විදියට සමාජයට පේන වක්‍රව ලෝභය තම අරමුණ තුල පිහිටන්න පුළුවන්. මෙන්න මේ වගේ. කොහොමද? දැන් ඔයත් හිතන්නකෝ අපි බණක් කියන්න යනකොට ඔන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙදරට වඩිනවා. ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩියාම පිරිකරක් ලෑස්ති කරලා තියෙන පූජා කරන්න. එතකොට වෙන කෙනෙක් පිරිකර ගන්නවා. පිරිකර ගන්නකොට එයා ආවේ අරමුණ සංඝයාට පූජා කරන්න නම් ඒ පිරිකර තවත් කෙනෙක් පූජා කළාට කමක් නැහැ කියලා හිතනවද නැද්ද? එයා හිතනවා. ඇයි? මම ගෙනාවත් ඔක සංඝයාට පූජා කරන්නේ මට කොච්චර ලොකු අවස්ථාවක්ද උදා වුනේ නැති කෙනෙකුගේ අතට පරිස්කාරයක් දීලා මගෙත් හිතේ සාදුනාදයක් එක කෙනෙකුට උදව්වක් කරන්න තිබ්බනම් මට. එතකොට එයා තව කෙනෙකුට ඒ අවස්ථාව දීලා සතුටු වෙන්න පුළුවන්නේ. හැබැයි ශ්‍රද්ධාව ලෙස ලෝභේනවා. කොහොම දෙන්නේ? එහා එක පූජා කරලා ආපහු බලනවා මොකද්ද දන්නේ ඔකට උනේ කියලා. ශ්‍රද්ධාව විදිහට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ලෝභය. ඊට පස්සේ තමයි නැවත ගැන හිතන්න පටන් මොකක්ද දන්නේ උනේනේ. ඒකත් ලෝභය. මේ රේණුකානේ මහානායක හරෝ විස්තර කරන විදිහ. මේක තමයි මූලික සූත්‍රවලත් ධර්මයේ විස්තර කරලා තියෙන විදිහ. ඔයතන්ට තේරෙන්න පහසු වෙන විදිහට තමයි මම මේ විදිහට දේශනා කළේ. මේ ලෝභය නිසා ආරම්මණය අල්ල ගන්නවා කියන එකට කියනවා මේ මක්කටාලේපය කියලා. මොකක් කියලාද කියන්නේ? මක්කටාලේපය. ඒක විස්තර කරන මේ වගේ. මක්කටාලේපේල යනුවෙන් මහණෙනි මා විස්තර කරන්නේ වඳුරෙකු ඇලුණු අර ගම් එකක් වගේ. එහෙනම් වඳුර ඇලෙන ගම් එකට කියන්නේ මොකක් කියලාද? මක්කටාලේපය කියලා. වඳුර ඇලුණා වගේ. එයා ගලවන්න නෙමෙයි හේතු හදාගන්නේ මොකටද? ඇලෙන්න හේතු හදාගන්නවා. එතකොට තමයි එයා කියන්නේ මොකක්ද? ඔය කිව්වට ඇලෙන්නේ නැතු ඉන්නේ කොහමද? ඒක මං හදාගත්ත ගෙදරනේ. හාඳුරුවෝ නම් කියයි. එයා ඒක තමයි මක්කටාලේපය. ඒකයි මට ගැලවෙන්න බැරි. එහෙනම් එයා හදාගන්න මොකද්ද? නොගැලවෙන්න හේතු හදාගන්නවා. එයාගේ ගැලවීම පිණිස නෙමෙයි එයාගේ ඇලීම පිණිස. දැන් ඔයත් මේ බණ ටික ටීවී එකේ ගියාට පස්සේ ආපහු දෙතුන් වතාවක් අහන්න. එක වතාවක් ඇහුවට මේක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මමත් එහෙමයි. මම බණක් ඇහුවොත් දවසකට එක බණක් අහන පුරුද්ද තියෙනවා. මම හැබැයි ඒ බණ 4 වතාවක් අහනවා. බණකට යන ගමන් වාහනේටත් ඒක බ්ලූටූත් කරගෙන ආගෙන යනවා. සැතපෙන්න කිට්ටුවෙනුට ඇඳ ළඟ තියාගෙනත් මං අහනවා. ඊළඟට විවේක ඉන්න වෙලාවකට මං ඒක දාගෙන දවසකට එක බණක් 4 වතාවක් අහනවා. එතකොට එක්ක ඒ බණ කටපාඩම් වෙනවා. ඊළඟ තමයි සියුම් මේ ධර්මයේ ගැන මට ස්මරණය වෙන්න පටන් ගන්නවා. එක වතාවක් අහන්න එපා. ඒක ඉක්මනට අමතක වෙනවා ඊට පස්සේ. හරියට වඳුරාර ගම් ගොඩේ අත ගගහ අලව ගන්නවා වගේ අපිත් කරනවා මේක ලෝභය කියලා දන්නවා. නමුත් ලෝභය ලෙස දැනගත්තට අතහරින්න බැරි වෙන්න හේතු හදාගන්න. මගේනේ හාඳුරනේ පුතා. මගේනේ හාඳුරනේ දුව. මමනිය දරුව හදන්න වින්ද දුක. මේ ගෙවල් දොරවල් හැදුවේ මමයි. මේ ඔබ වහන්සේලා කිව්වට අතහරින්න පුළුවන්. මං අහන්නේ. මට කිව්වා කියලා අතහරින්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. හරි දැන් අතහරින්න බැරුවනේ ඉන්නේ. දැන් මට කිව්වාය කියලා අතහරින්න නැතුව ඉන්න පුළුවන්ද? අතහැරෙන වෙලාවක් එනවනේ. අතහැරෙන වෙලාවක් එනවා. ඒ නිසා කොහල් ඇලිච්චි වඳුරෙක් වගේ වෙන්න එපා. මක්කටාලේපේ ගිලුණු වඳුර වගේ. ලෝභයට ඇරුණට පස්සේ. ඊළඟට කියන භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇලෙන්නේ වෙන දෙයක් සඳහා නෙමෙයි කියන කොහොමද? ඇලෙන්නේ භාර්යාව ලෙස ඇලෙනවා, සාමියා ලෙස ඇලෙනවා, දරුවන් ලෙස ඇලෙනවා, මිල මුදල් ලෙස ඇලෙනවා, යාන වාහන ලෙස ඇලෙනවා, ඇඳුම් පැළඳුම් ලෙස ඇලෙනවා, වස්තුව ලෙස ඇලෙනවා, ඊළඟට යන්නේන යාන වාහන කෙරෙහි ඇලෙනවා. හරියට කියනවා මහණෙනි තෙල් සහිතව ඇඳුමකට කහට වැටුනහම ඒ තෙල් සහිතව වැටුණු කහට ඇඳුමෙන් ඉවත් කරගන්නට නොහැක්කාක් මෙන් චිත්තසංතානය තුල ලෝභය පළපදියම් වුණාට පස්සේ ඉවත් කිරීම හරිම අපහසුයි කියනවා. ලෝභය පළපදියම් වුණාට පස්සේ ලෝභය මුල් බැසගත්තට පස්සේ අතහරින එක හරි අපහසුයි කියනවා. ආන් ඒකට කියනවා. එතකොට
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේදී මතක් කරනවා ලෝභය කියන අරමුණ හටගත්තට පස්සේ අපි දැනගන්න ඕන ලෝභය කියන අරමුණ නිසා මට විඩාවක් ඇති කරනවායි කියලා දුරු කරගන්න කියන. ඔන්න ලෝභය කියන එක විස්තර කරන ඔය විදිහට. දැන් මේ භික්ෂුන් වහන්සේලාට තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මහණෙනි අකුසල ආරම්මණය හට ගන්නවා. අකුසල ආරම්මණය හට ගන්නකොට අවස්ථා පහක් ඔබලට දේශනා කරන්නම්. ඒ අවස්ථා පහ මෙනෙහි කරලා අකුසල ආරම්මණය දුරු කරගන්න කියලා. දැන් මම ඔබට කියන්නේ මොකද්ද? අකුසල ආරම්මන වල තිබුණු ලෝභයේ තිබෙන ස්වභාවය. ලෝභයේ තිබුණු ස්වභාවය. ඊළඟට කියන්නේ මොකද්ද? ද්වේෂය. ද්වේෂයේ ස්වභාවය තමයි දවන ස්වභාවයකින් යුක්තයි. දවනවා කියලා කියන්නේ පිච්චෙනවා. ද්වේෂය කියලා දැන් ලෝභය කියලා කියන්නේ ඇලෙනවා. හොඳට තේරුම් ගන්න ලෝභය කියලා කියන්නේ ඇලෙනවා. ද්වේෂය කියලා කියන්නේ ගින්නෙනවා, පිච්චෙනවා කියන එක. ඇලෙන පිච්චෙන. ඒතර පිච්චෙනවා කියලා කියන්නේ අභ්‍යන්තරික වශයෙන් පිච්චෙනවා. දේශ සහගතව ජීවත් වෙන කෙනාගේ සිත පිච්චෙන්න පටන් ගන්නවා. දේශයෙන් පිච්චෙනවා. එයාට නිරන්තරයෙන්ම පසුතැවීමටම හේතු තනනවා. දේශ සහගත කෙනා ඉන්නේ කොයි විදිහටද? පසුතැවෙන ස්වභාවයකින්. දේශයෙන් ඉන්න කෙනෙක් කවදාකවත් සතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි. හොඳට විමසලා බලන්න, විපරම් කරලා බලන්න. ද්වේෂයෙන් ඉන්න එයාටම එයා මේ පසුතැවීමකට පත් කරනවා. එයාට දැන් අපි හැමෝම ආසයි සන්තුට්ටි පරමන් දනන්නේ. දැන් ඔයත්ෝ කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ, යන්නේ එන්නේ, රැකී ආරක්ෂා කරන්නේ මේ ඔක්කොම කරන්නේ මොකක් සඳහාද? සතුට වෙනුවෙන්නේ. සතුටක් නේ. අපි හැමෝම මාත් බණ ටික අද කියලා ගියාට පස්සේ මා සතුටින් ඉන්නවානේ. මම ශ්‍රාවකයෙ වෙනුවෙන්, දායකයෙ වෙනුවෙන්, බුද්ධ ශාසනය වෙනුවෙන් මම අද මෙහෙවරක් කළා කියලා. දැන් මේ බණ ටික කියනකොට බුද්ධ ශාසනයට එක්කෙනෙක් හරි පැහැදිලා බුද්ධ ශාසනයේ පැවැත්ම හදනවා කියලා කියන්නේ මම බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩක් කළා කියලානේ. එහෙම නැතු ඔයත් වගේ මට ගොවිතැන් කරන එක නෙමෙයිනේ. ව්‍යාපාර කරන එක නෙමෙයිනේ. මට තියෙන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා ශ්‍රාවකසේ ශ්‍රද්ධාවෙන් පෝෂණය කරන එකනේ. එතකොට මමත් බලාපොරොත්තු වෙන්නේ ඒක සැනසීමක් ලෙසනේ. එතකොට ඔයත් දුක් විඳින්නේ මොකක් හොයාගෙනද? සතුට හොයාගෙන. හැබැයි ද්වේෂය කියන අකුසලය නිසා සතුට කියන දේ දවල දාන්න පුළුවන් කියනවා. පුදුම සහගත දෙයක් ද්වේෂය. ලෝභය කියලා කියන්නේ ඇලෙනවා ලාටු ගොඩක්. ද්වේෂය කියලා කියන්නේ ගිනි ගන්න පිච්චෙන දෙයක්. හරියට කියන මේ උදාහරණ දෙකක් කියන ලස්සනට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ කියන ද්වේෂය. හරි ලස්සන උදාහරණයක්. අතන ලෝභය විග්‍රහ කරන්න ගත්තේ මේ ලාටු වල ඇලිච්ච වඳුරා. එතකොට ද්වේෂය විග්‍රහ කරලා දුන්නාහසේ ගත් උදාහරණය මොකක්ද? දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ කියනවා. මොකද්ද දණ්ඩකින් පහර කාපු සර්පයාගේ තියෙන ස්වභාවය? එයා හරිම කෝපයෙන් ඉන්නේ. මම ඒකට ඔබට ප්‍රායෝගික උදාහරණයක් කියන්න. කෙනෙක් ඔබට ද්වේෂයකින් ප්‍රශ්නයක් විසඳන්න ගියපු වෙලාවක ඔබට කෙනෙක් ද්වේෂයකින් ප්‍රශ්නයක් විසඳන්න ගියපු වෙලාවට ඔබ ඒ තැනත්තා පිළිබඳව සානුකම්පිතව හිතන්න යන්න එපා. ඒ කියන්නේ මං කියන්නේ ඔබට ගහන්න කියලා නෙවෙයි. ඔබට යම් වූ කෙනෙක් ද්වේෂයකින් තරහවකින් ප්‍රශ්නයක් විසඳන්න ගියා කියලා හිතන්න. ඒ කෙනාට ඔබ සානුකම්පිතව සලකන්න එපා. එතකොට එයාට උදව් කරන්න ඕන නීතියෙන්. එයාට උදව් කරන්න ඕන මොකෙන්ද? නීතියෙන්. ඇයි ඒ? එයා අපිට සර්පෙක් වගේ තමයි දෂ්ට කරන්න ඇවිල්ලා තියෙන්නේ. එයාට වැරදිච්ච නිසා තමයි එයා පෙනේ පාත් කරගෙන පයන්න පේන්නේ නැති වෙන්න ඉන්නේ. වැරදිච්ච නිසා. යලියාට අවස්ථාවක් ආවොත් එහෙම දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ එයා. ඉස්සලා දෂ්ට කළා මිනිහට වැරදුනා. මට නිලයට දෂ්ට කරගන්න බැරි වුණා. දැන් එයාගේ මෝඩකමට මට අනුකම්පාව දැක්වුවා. ඒ නිසා මම නිදහස් වුණා. ඊළඟ පාරදී යා මට දෂ්ට කරන්නේ නිලයටම විසත් එක්කමයි. එතකොට එයාට මොකද්ද කරන්න ඕන? පවතින නීතියට අනුව යාට දඬුවම් පමුණවන්න ඕන. එතකොට ආයෙ අපේනේ පුප්පන්නේ නැහැ. ඕක නිසා තමයි ගමේ කතාවක් තියෙන්නේ මොකක්ද? ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට, ඒ කියන්නේ අපිට කෙනෙක් දේශයක් එක්ක ප්‍රශ්නයක් විසඳන්න ගියපු වෙලාවට අපි කරබාගෙන හිටියොත් එහෙම ගැරන්ඩියෙක් කියලා හිතාගෙන ධර්මිටියටත් මිනිස්සු බැඳ ගනීවි කියලා.
එතකොට අපිට දෙන්න පුළුවන් හාමුදුරුවෝ වෛරේනේ මේ පතුරවන්නේ කියලා නෑ. බුදුරජාණන් වහන්සේත් එහෙම ක්‍රම පාවිච්චි කරලා නැද්ද කියලා බලන්න හොදට ගවේෂණය කරලා. බුදුරජාණන් වහන්සේ ලොකුම දඬුවම් පමුණුවලා තියෙනවා බ්‍රහ්ම දණ්ඩනය කියලා. ඒක තමයි නීතිය. නීතියේ තියෙන ලොකුම දේ බුදුදහමේ මේ භික්ෂුව තවත් භික්ෂුවකට පනවන්න පුළුවන් දේ තමයි බ්‍රහ්ම දණ්ඩනය. ඒක තමයි හොඳම නීතිය. කතානුකර ප්‍රතික්ෂේප කරන එක. පැවිද්දෙකුට ගිහියෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි පත්තනික්කුජ්ජිත කර්මය. ඒ කියන්නේ පාත්‍රය මුණින් අතට හරවනවා. දානෙ බෙදන්න එනකොට පාත්‍රය මුණින් අතට හරවනවා. ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම දඬුවම. භික්ෂුව කියන්නේ ළමා කාලේදී ඉන්න සාමණේර තැන භික්ෂුව පොඩි හාමුදුරු වැරද්දක් කළාම දස දඬුවම් කියලා වෙනින්ම දඬුවම් ටිකක් තියෙනවා. ඒක තමයි නීතිය විනය. උපසම්පදා භික්ෂුවකට තියෙන ප්‍රාතිමෝක්ෂය කියලා. ඒක තමයි විනය. එහෙනම් ද්වේෂයක් කියලා කියන්නේ දණ්ඩකින් පහර කාපු සර්පෙක් වගේ. එයා පෙනේ පුප්පගෙන විසත් දලත් එක්ක පිටිපස්සෙන් පන්නගෙන ඇවිදින් දෂ්ට කරනවා. ද්වේෂය කියලා කියන්නේ ආන් ඒ වගේ එකක්. අපි කෙරෙහි තවත් කෙනෙකුගේ සිතක හටගත්තත් තවත් කෙනෙකුගේ සිතකට අපි මංගාව හටගත්තත් දෙගොල්ලටම තියෙන එකම විස. ඒ නිසා අපදේශය කියලා කියන්නේ විසක්. ඊළඟට කියන මොකද්ද? දේශය කියලා කියන්නේ කියනවා මේ ගින්නකට දාන දර වගේ කියනවා. බලන්න උදාහරණ ටික. දැන් දේශය කියන්නේ ගින්නකට දර දාන්න මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. ද්වේෂය කියලා කියන්නේ දේශය ආවට පස්සේ තවත් දේශයක් උපදිනවා කියලා කියන්නේ දර එකතු කරනවා වගේ තවත් ඒක වැඩි වෙන්න පටන් ගන්නවා. ඊ වැඩි විච් කෙනෙක් තමයි දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැඩි වුණා. ඒ වගේ අපිට වෙන තැන් නැති වේද? අපට වෙන තැනුත් තියෙනවා. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ දර ගොඩකට මේ ගිනි ගොඩකට දර එකතු කරනවා වගේ ඒ අරමුණ මතම හිටියොත් එහෙම ද්වේෂය එන්න වැඩි වෙනවා. හොඳට ඔයත් කල්පනා කරලා බලන්න. අපි ද්වේෂ අරමුණක් ගැන හිතන්න පටන් ගත්තොත් පුදුම විදිහට දේශ අරමුණු වෙනවා. අපෝ බලන්න ඕන ඉස්කෝලේ ගියපු කාලෙත් එහෙමයි ක්ලබ් එක සෙල්ලම් කරනකොටත් එහෙමයි රැකියාවට යනකොටත් එහෙමයි ওই මනුස්සයා සංසාරගත වෛරක්කාරයෙක් කියන එක මං ඔළුවේ තියාගෙන ඉන්න බලද්දී මනුස්සයා එහෙම එකක් නැහැ. දර ගොඩකට ගිනි ගොඩකට දර එකතු කරන වගේ කියන ද්වේෂය. ලේසි වෙන්නේ නැහැ. අපි හැමෝටම මැරෙන්න වෙනවා. ද්වේෂයෙන් ඉඳලා මැරුණොත් මොකෝ වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මරණින් පස්සේ නියත වශයෙන් උප්පත්තිය ලැබනවා කියන්නේ කොහෙද? දුගතිය ගිහින් උප්පත්තිය ලැබනවා. දේශ සහගතයි ගිහින් උපදින්නේ කොහෙද? දුගතියේ. හොඳයි මනුෂ්‍ය ලෝකෙ ඉපදුනා කියලා හිතන්න. කොහෙද උපදින්නේ? මනුෂ්‍ය ලෝකෙ. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් මොකද වෙන්නේ? මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් එහෙම පින්වත්නි ශාරීරික අංග විකලතාවයකින් යුක්ත උපදිනවා කියනවා. විරූපී ශරීරාංග ඇති උපදිනවයි කියනවා. මිත්‍රයන් නැතුව උපදිනවයි කියනවා. මිලෙච්ච වූ අදහස් ඇති උපදිනවයි කියනවා. දැන් අපි කියන්නේ කොටසක් අය උපදිලා ඉන්න හරි මාසයි ලේ දකින්න. නේ අපි කියන තිරිසන් වගේ හැසිරෙන්න කියලා. කතා කළත් හැසුරුණත් ක්‍රියාවක් කළත් නිරන්තරයෙන් හැසිරෙන්නේ මොනවත් එක්කද? ලේත් එක්ක. වැදූ මව පිළිබඳව ද්වේෂයෙන් ඉන්න දරුවෝ නැද්ද? ඉන්නවා. බලන්න අකුසල් කරගන්න. මොකද්ද මේ? ද්වේෂ අරමුණු ඇතිව මැරිලා මනස ලෝකෙ ඉපදුනත් ආයෙට ඒක සුගතියක් නෙවෙයි. ඔන්න ද්වේෂ අරමුණු මහණනි එන්න පුළුවන් අකුසල්. ඊළඟට තුන්වෙනි කාරණාව මෝහය. තුන්වෙනි කාරණා මොකද්ද? මෝහය. මෝහය කියලා කියන්නේ මුලාව. මෙතන මුලාව කියලා මම විග්‍රහ කරන්නේ බුදුදහමට අනුව මෙතන ඉඳලා නුවරට යන්න කිව්වහම නුවරට යන්න පාර දන්නේ නැති මිනිස්සයා මෝහය ඇති මිනිස්සයා කියන කතාව නෙවෙයි. නැත්තම් ඒකත් දන්නේ නැහැ කියන්නේ කනේ. මෝහය නෑ ඒක නෙවෙයි. ඒක නම් අඩුම ගානේ හොයාගෙන හරි යන්න පුළුවන් නේ. Google Map එක හරි දාගෙන යන්න පුළුවන්. එතන කියන මෝහය නෙවෙයි මෙතන කියන මෝහය.
මෝහය කියලා අකුසලයක් ලෙස විග්‍රහ කරලා ඒ බඳු වූ අකුසලයක් හට ගන්නකොට ඒ අකුසලයේ සෝදා පිරිසුදු කර ගැනීමට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ක්‍රම 5 ඔයයන්ට දේශනා ඉවර වෙන්න පෙර මම මතක් කරනවා. ඒතකොට මේ මෝහය කියලා කියන්නේ මෙතන මෙන්න මේවට පළවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදැනීම මෝහය. එහෙම ඉන්නයි නැද්ද? මෙහි ඉඳලා කොළඹට යන්න දන්න මිනිස්සු ඉන්නවා. මෙහි ඉඳලා හඳට යන්න දන්න මිනිස්සු ඉන්නවා. මෙහි ඉඳලා තරු ගවේෂණය කරන්න පුළුවන් මිනිස්සු ඉන්න බව දන්නවා. හැබැයි ඒව කරනවා කියලා මේ මිනිස්සු ප්‍රඥාවන්තයි කියලා කියන්නේ බෑ. ඒක නෙමෙයි බුදුදහමේ කියන්නේ මෝහය කියලා. බුදුදහමේ විග්‍රහ කරන්නේ මෝහය කියලා චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම මෝහයයි. හඳට යන්න දන්නේ නැති මිනිස්සෙකුට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒක හඳට ගිහිල්ලා කරන පරීක්ෂණයක ප්‍රතිඵලය නෙමෙයි චතුරාර්ය සත්‍ය කියන්නේ. තරු ගවේෂණය කරලා ලබන දෙයක් නෙමෙයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ බඹයක් තරම් දුර පිහිටලා තියෙන ලෝකයක් ඇතුලේ තියෙන දෙයක්. ඒකට මේ ගුවන් යානාවක් ඕනේ නැහැ. ඒකට ටිකට් එකක් ඕනේ නැහැ. ඒකට ඉර පායන්න ඕනේ නැහැ. ඒකට හඳ පායන්න ඕනේ නැහැ. බඹයක් තරම් වූ දිගපළල ඇති ශරීරයක් ඇතුලේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැබ්බෙලා තියෙනවා. ආන් ඒකයි දැනගන්න ඕනේ නැත්තේ මෝහය දුරු කරලා. ඒ නිසා තමයි පින්වත්නි බටහිර ලෝකයේ මිනිස්සු කොච්චර දියුණු වුණත් එයාලා බුදුදහමට අනුව මෝඩයි කියලා කියන්නේ ආන් ඕක හින්දා. ඇයි කොච්චර වුණත් ඉරට ගියත් හඳට ගියත් මොන ලෝකයකට ගියත් දුක නැද්ද ඒ තැන්වල? ඒ තැන්වල දුක තියෙනවා. එහෙනම් ආන් ඕක අවබෝධ කරගන්න එක නෙමෙයිද වටින දේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අනවබෝධයක් නම් ඒකට කියන මොකක් කියලාද? මෝහය කියලා. ඔන්න පළවෙනි එක. ඊළඟට කියන මොකද්ද? බුද්ධ රත්නයේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි යම් වැටහීමක් නැත්තම් ඒකට කියන මෝහය කියලා. ඒකට කියන මෝහය කියලා. නොදැනීම. සික්ඛා පෙර භවයේ පසු භවයේ හේතුඵල දහම හේතුඵල මේ සම්බන්ධව සහ කර්මඵලයේ පිළිබඳව දන්නේ නැත්නම් ඒකට කියන මෝහය කියලා. එහෙම නැතුව වෙන අරමුණක් නෙවෙයි. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නේ නැත්නම් ඒකට කියනවා දෘෂ්ටියක් නැහැ කියනවා. ඒකට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නේ නැත්නම් අවබෝධයක් නැත්නම් ඒ කෙනාට දිට්ඨි සම්පන්නද? නැහැ. බුද්ධ රත්නයේ පිළිබඳව යම් දෘෂ්ටියක් නැත්නම් දෘෂ්ටි සම්පන්නද? නැහැ. ඊළඟට යාට කියනවා නිවැරදි දැකීම ඇති කර ගන්න ඕනේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය කෙරෙහි. ඒ වගේම සික්ඛාපදයන් කෙරෙහි පෙර භවයේ සහ පසු භවයේ කර්ම විපාක සහ කර්මඵල පිළිබඳව නිවැරදි මේ දෘෂ්ටියක් තියෙන්න ඕන. ඒක තමයි සම්මාදිට්ඨික කාරණාවෙදිත් ඕක විග්‍රහ කරලා දෙන්නේ බුදුහාමුදුරුවෝ. ඊළඟට කියන විචිකිච්ඡාව සැකේ නැති වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සැකේ නැති වෙන එක තමයි කියන්නේ මොකක්ද? මෝහය නැති කරගත්තා කියන්නේ. විචිකිච්ඡාවකින් තොර වෙන්න ඕන. ඊළඟට මේ කාරණා ටික පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. බුද්ධ ධම්ම සංඝ කියලා තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. හේතුඵල ධර්මයේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. ඒවට කියනවා ශ්‍රද්ධාව කියලා. විශ්වාසය කියලා කියන්නේ ශ්‍රද්ධාව කියනවා. ඊළඟට මේම පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. අවබෝධයක් තියෙන එකට කියනවා ප්‍රඥාව කියලා. ඔන්න ඕවා ටික පිළිබඳව යම් කෙනෙක් අවබෝධයක් තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන අවබෝධය ඉක්මවා ගොස් ගැඹුරු අවබෝධයක් තියෙනවා නම් ඒ ශ්‍රාවකයාට ඒ ශ්‍රාවකයාට මෝහය නැති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේව නැත්තම් මොකටද වෙන්නේ? මේව නැත්තම් අකුසලයන් වලට බැඳෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැත්නම් අකුසලයන් වලට බැඳෙනවා. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය කිරී අවබෝධයක් නැත්නම් අකුසලයන් වලට බැඳෙනවා. පෙර භවයේ සහ පසු භවයේ පිළිබඳ අවබෝධයක් නැත්නම් අකුසල වලට බැඳෙනවා. කර්මයේ සහ කර්ම විපාක පිළිබඳ විශ්වාසයක් නැත්නම් බැඳෙනවා. ඊළඟට හේතුඵල ධර්ම පිළිබඳ විශ්වාසයක් නැත්නම් අකුසල වලට බැඳෙනවා. ඊළඟට කර්ම විපාක පිළිබඳව දන්නේ නැත්නම් ඒකට
බැඳෙනවා. එහෙනම් එයා මෝහකින් යුක්තව ඉන්නවද නැද්ද? මෝහකින් යුක්තව ඉන්නවා. ඔන්න ඔය කියන කාරණා වලට මූලික වුණොත් කවුරු හරි කෙනෙක් මුල් වුණොත් එයා අතින් වෙනව මොනවද? අකුසල්. අන්න ඔය අකුසල් සිතේ උපදිනකොට ඒ උපදින අකුසල් සෝදල ඉවත් කර ගන්න බුදුහාමුදුරුවෝ ක්‍රම පහ තමයි අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. දැන් ඔයත්තන්ට ඔය හට ගන්න නැද්ද? හට ගන්නවා. එන හට ගන්නකොට දැන් මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ක්‍රම පහට අනුව සෝද ගන්න ඕන. හරියට දැන් ඔබට අසනීපයක් තියෙනවා. මොකක්ද අසනීපය? ලෝභය, දේශය, මෝහය කියන රෝගේ වැළඳිලා තියෙනවා. වෛද්‍යවරයෙක් ළඟට ඔබ ගියා, හම්බුණා. කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ වෛද්‍යවරයා කියපු බෙහෙත් ටික ඒ ඉන්න එක්කෝ නර්ස් නෝනා හරි කවුරු හරි කෙනෙක් බෙහෙත් ටික ලියලා දැන් ෆාමසි එකකින් දීලා තියෙනවා ස්වාමින් වහන්සේ සහ ත්‍රිපිටකය. මං ඒ නිසානේ මූලාශ්‍ර ටික කිව්වේ. එතකොට වෛද්‍යවරයෙකුත් බෙහෙත් ටික නිර්දේශ කරන්නේ එයාලා කරපු පරීක්ෂණවල තිබුණු ප්‍රතිඵලයත් එක්කනේ. එතකොට මූලාශ්‍ර කියලා කියන්නේ තථාගත දේශනාව මුඛ පරම්පරාවෙන් පවත්වගෙන නැවිදින් ලේඛනගත කරපේකන මූලාශ්‍රයත් මම මතක් කළා. දේශකයා බණ ටිකක් කිව්වා. දැන් මොකද්ද කරන්නේ? දැන් බෙහෙත් ටිකත් ඔබට ලැබිලා තියෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? බෙහෙත් ටික ලැබුණාට පස්සේ කියන ලද පිළිවෙලට පරිහරණය කරන්න ඕන. දැන් ඔබට ඕන විදිහට පරිහරණය කළා හරියනවද? නැහැ. ඔබට ඕන විදිහට පරිහරණය කළොත් කවදාකවත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරගන්න ඕන? මේ භාග්‍යවතුන් වහන්සේ කියපු විදිහට බෙහෙත් ටික පරිහරණය කරන්න ඕන. බලමු මොනවද කියපු එක. ඔන්න. මහණනි, ලෝභ අරමුණක්, දේශ අරමුණක්, මෝහ අරමුණක් හටගත්තාට පස්සේ ඒ තනත්තා විසින් අඤ්ඤං නිමිත්තං අන්‍ය නිමිත්තක් මෙනෙහි කළ යුතුය. පුදුමයිනේ. ලෝභයක්, දේශයක්, මෝහයක් කියන අකුසල් අරමුණු හටගත්තට පස්සේ අඤ්ඤං නිමිත්තං අන්‍ය නිමිත්තක් මෙනෙහි කළ යුතුය. ඇයි? ලෝභය කියන අරමුණ මතම සිත පිහිටන්න පටන් ගත්තොත් එයා තුල ඇති වෙන්නේ විනාශයක්. එයා තුල ඇති වෙන්නේ විනාශයක්. ඇයි ඉන්නේ ඒකටම ආදානග්‍රාහී වෙලා ඉන්නේ. එයා ඒ ලෝභ අරමුණ ගැන හිතන්න එයාට ඒක එයාගේ කරගන්න වෙන. එතකොට එයාට හිතන හොරකම් කළා නම් හරියන්නේ කියලා. එයාට හිතන මොකක් කරා නම් හරි කියලාද? හොරකම් කරා නම් හරියන්නේ. දැන් ඔබ හිතන්න ඔබට මිලට ගන්න බැරි වස්තුවක් තවත් කෙනෙක් ළඟ තියෙනවා නම් ඔබ ඒ වස්තුවට ආසා කරන්න පටන් ගත්තොත් ඔබට වෙන්නේ මොකක්ද? මේක මට ගන්න සල්ලි හොයන්නත් බෑ. හැබැයි මේ මිනිස්සයා ගෙදර වහලා යන්නේ නැහැ. එහෙනම් මේ මිනිස්සයා ගෙදරට පැන ගන්න පුළුවන්. මේක හොරකම් කරගත්තොත් මේක මගේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඒක ගැනම හිතන්න ගියොත් එimhe හොරකම් කරන හිත ඇති වෙනවා. බලහත්කාරයෙන් හරි මගේ කරගන්න හිතෙනවා. ඕකම තමයි අර ඔයත් දකින්න ඇති පහුගිය කාලේ අර පුංචි දරුවෙක් දූෂණය කරන්න මිනිහෙකුගේ හිතක ආවේ. ඒත් ඕකමයි. රාගික සිතුවිල්ල හිතන්න ඒ අරමුණම ඉටු කරගන්න හිතෙනවා. ඒකටම අවශ්‍ය කරන පරිසරය ඔහු විසින්ම හදාගන්න. අඤ්ඤං නිමිත්තං. එබඳු අරමුණක් ආව විගස මොකද්ද කරන්න ඕන? අඤ්ඤං නිමිත්තං අන්‍ය නිමිත්තක් ගැන මෙනෙහි කරන්න ඕන. රාගයක් සිතේ ඉපදුනොත් ඒ රාගික සිතට අඤ්ඤං නිමිත්තං අන්‍ය සිතක් ගැන හිතන්න ඕනේ. කියන්නේ රාග සිත ඇති වුණාට පස්සේ ඒ තැනත්ත හිතන්න ඕන මොන සිතක්ද? අසුබයක් ගැන හිතන්න ඕන. රාග සිතක් හටගත්තොත් එයා අඤ්ඤං අනිත් නිමිත්ත මොකද්ද? අසුබය ගැන හිතන්න ඕන. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ප්‍රතිවිරුද්ධ පැත්ත ගැන හිතන්න යාට මොකද වෙන්නේ? අරක රාගික සිත, ලෝභ සිත, ප්‍රේම සිත, ආදරය සිත, ආලය සිත, බැඳීමේ සිත අපි විවිධ විදිහට දාගත්ත ඇලීම දුරු කරගන්න නම් අපි කරන්න ඕන මොකක්ද? ඒකේ තියෙන ආදීනව ගැන හිතන්න ඕන. අරකම හිතන්න හරියන්නේ නැහැ. හැබැයි කුසල අරමුණක් આવුත් මොකද කරන්න ඕන? කුසල අරමුණක් આવුත් කුසල අරමුණ ගැනම හිතන්න ඕන. එතකොට අඤ්ඤං නිමිත්තෙන් අකුසල අරමුණක් ගැන හිතලා හරියන්නේ නැහැ. මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අකුසලයක් හටගත්තොත් අකුසලයක් සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදානේ අකුසලයක් උපදුනොත් අකුසල් සිත සෝදා ඉවත් කරගන්න නම් අඤ්ඤං නිමිත්තං අන්‍ය නිමිත්තක් මෙනෙහි කරන්න ඕන. හරියට කියන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කියනවා. මහණෙනි, යම් විදියකට අකුසල අරමුණක් Tamanගේ සිතේ හටගත්තොත් එහෙම ඒ අරමුණ
සිත තුළ හටගත්තට පස්සේ මේ දක්ෂ ලී වඩුවෙක් ඇණයක් ඉවත් කරනවා වගේ. දැන් අදනි ගහන්නේ යකඩ ඇන. අදනි වැට්ටු යකඩ ඇන ගහන්න. හැබැයි ඔය ඒ දොරවල් වලට කියනවා මේ පැනල් දොරවල් කියලා කියන්නේ. පැනල් දොරක් හදලා තියෙන්නේ මේ යකඩ ඇන වලින් නෙමෙයි ලී ඇන වලින්. එතකොට ලී ඇනේ ඉවත් කරන්න බෑ කවදාකවත් යකඩ ඇනයකින්. එතකොට ඒ බාසුන් නැහැකින් අහලා බලන්න මොකද්ද කරන්න කියලා. එයා තවත් ලී ඇනයක් හදාගෙන අර ලී ඇනේට ගැව්වහම අර ලී ඇනේ ගැලවිලා අයින් වෙනවා. අද නම් ඔක දකින්න පුළුවන් පැනල් දොරවල් වල. ඊළඟට පරණ පන්සල් වල උළුවහුව බලන්නකෝ ඔය වන්දනාවක යන ගම. ඒ දොරවල් හිර කරලා තියෙන්නේ තවත් ලී ඇනයකින්. එතකොට ඒ ලී ඇනේ ඉවත් කරන්න අඬු මිටියෙන් ගැහුවත් බෑ. ස්ක්‍රූප්නියනකින් ගැහුවත් බෑ. ඒතකොට පුපුරලා තවත් හිර වෙනවා. හැබැයි ලී ඇනයක් අරගෙන ගැහුවොත් එimhe ලී ඇනේ ගැලවෙනවා. ආන් ඔය වගේ එකෙන් බලන්න බුදුහාමුදුරුවෝ ගත්ත උදාහරණේ දැන් තුන් කල්ලට මටින උදාහරණයක් නේ. අදත් එහෙමයි එදත් එහෙමයි. ලී ඇනයක් ඉවත් කරන්නේ මහණනේ වඩුවෙකු ලී ඇනයකින්මයි. ඒ වගේ තමන්ගේ සිතේ අරමුණක් හටගත්තොත් ඒ අරමුණ ඉවත් කරගන්න තමන් අරමුණම සෝදලා ඉවත් කළ යුතුයි කියන වෙනත් අරමුණකින් වෙනත් ආදේශයකින් නෙවෙයි ඒකේම තියෙන දෙයකින්ම ඒකේ අසුබය ගැන දකින්න ඕන කියනවා. ඊළඟට කියනවා ආදීනව නිමිත්තන් ආදීනව ගැන මෙනෙහි කරන්න කියනවා. මම මේක ගැන හිතුවොත් මේකෙන් ලැබෙන ප්‍රතිඵලය ආදීනවයි කියලා හිතන්න කියනවා. හරියට කොයි වගේද? කියනවා මහණෙනි සර්පයෙකුගේ කුණක් ශරීරයට වැටෙනකොට සර්පයාගේ තිබෙන කුණ අකුණෙහි ආදීනව දකින්නාක් මෙන්. සර්ප කුණ හරිම ගඳයි. මිනිසෙකුගේ කුණක්, ඒ කියන්නේ මිනිහෙක් මරුණට පස්සේ එන ගඳක් වගේ කියනවා ආදීනව දකින්න කියනවා ලෝභ දේශ මොහ හටගත්තට පස්සේ. ලෝභ දේශ මොහ හටගත්තට පස්සේ ඒකේ තියෙන ආදීනව දකින්න කියලා කියනවා. ඊළඟට කියනවා මේ අසති අමනසිකාර නිමිත්තං. අසති අමනසිකාර නිමිත්තං කියන්නේ මොනවද? මෙනෙහි නොකර ඉන්න කියනවා. ලෝභයක් උපදුනාට පස්සේ ලෝභයෙන්ම මෙනෙහි කරන්න එපා කියන. දැන් අපේ ගොඩක් විට මෙහෙම වෙනවනේ. දානයක් දෙන්න ගියාම ලෝභ අරමුණක් හිතෙන්න ගියොත් ලෝභ අරමුණ ගැනම හිතෙන්න පටන් ගත්තොත් දානයක් කවදාකවත් දී ගන්න හම්බෙන්නේ නැහැ. හොඳට ඔයත් ඕක විමසලා බලන්න. අපි දානයක් දෙන්න ගියාම හරි මොකක් කර පින්කමක් කරන්න ගියාම ලෝභ අරමුණ ආවොත් නම් හැබැයි ගොඩාක් විට ඕක සමාන දන් දෙන්න ගියාම තමයි වෙන්නේ. දායකයාට භික්ෂුවට දන් දෙන්න යනකොට කවදාකවත් ඇති වෙන්නේ නැහැ. දායකයාට භික්ෂුවට දන් දෙන්න යනකොට දායකයාට හිතෙනවා තවත් 4 නමක්වත් මගේ ගෙදරට වැඩියා නම් හොඳයිනි කියලා. එහෙම නෙමෙයි. ඕක ඔබට ඔබ හා සමාන කෙනෙකුට දන් දෙන්න යනකොට තමයි ඕක ඇති වෙන්නේ. ඔබ හා සමාන කෙනෙකුට දන් දෙන්න යනකොට තමයි මොකක්ද ඇති වෙන්නේ? ඇති වෙනවා මේක දෙන්න බෑ කියලා. දෙන්න බෑ කියලා. අතහරින්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකේ ආදීනව ගැන දැකලා අමනසිකාරං හිතන්න යන්න එපා කියනවා. ඒ කියන්නේ මේකේ තියෙන මම ලෝභය දුරු කරගන්න අතහරිනවා මිස තවත් පුජ්‍යලේ කරමුණු කරගෙන දෙන්නේ නැහැ කියන තැනට හිතුවොත් තමට දන් දෙන්න පුළුවන්. මම පුජ්‍යලේ කරමුණු කරගෙන නෙවෙයි දන් දෙන්නේ. පුජ්‍යලේක් සරණ ගිහින් නෙමෙයි මං දන් දෙන්නේ. මම සමූහයක් කරමුණු කොටගෙනයි දන් දෙන්නේ. අමනසිකාර. ලෝභය පිළිබඳව හිතන්නේ නැහැ. ද්වේෂය ගැන හිතන්නේ නැහැ. මෝහය ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ අමනසිකාර නැවත නැවත මෙනෙහි කරන්නේ නැතුව හිටියන් පස්සේ දුරු කරගන්න පුළුවන් කියනවා. ඊළඟට 4 වෙනි අවස්ථාව. ඒකට කියන්නේ මොකද්ද? මේ විතක්ක මූල ભેද නිමිත්තං. විතක්ක මූල ભેද නිමිත්තං කියලා ධර්මයේ විස්තර කරනවා පින්වත්නි. අකුසල විතර්කයක් හටගත්තට පස්සේ ඒ විතර්කයට ආරම්භක වෙච්ච හේතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එකින් එකට විශේෂයෙන් විමසන්න යන්නේ නැහැ කියනවා. එකින් එකට විශේෂයෙන් විමසන්න ගියොත් ඒත් මේක දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලෝභයෙන් ඇති වෙන්න පටන් ගන්නවා. හරියට කියන මේ වගේ කියන භාග්‍යතුන් වහන්සේ මහණෙනි මේ යම් අකුසල විතර්කයක් හටගත්තට පස්සේ ඒ අකුසල විතර්කයකින් මිදීමට ඔහු කටයුතු නොකර ඒ අකුසල සහිත විතර්ක විශ්ලේෂණාත්මකව, ඒ කියන්නේ කොටස් කරලා විශ්ලේෂණාත්මකව අවබෝධ කරගත්තට පස්සේ යාට මේ දුර්වල සිත තුලින් අත්මිදෙන්න යාට උපකාරයක් වෙන. ඒ කියන්නේ යා විශ්ලේෂණාත්මකව දකින්න පටන් ගන්නකොට.
එතකොටත් මේ සිත Tamanට පාලනය කරගන්න පුළුවන්, සෝදල ඉවත් කරගන්න පුළුවන් කියන ලෝභය, ද්වේෂය, මෝහය. අවසාන. ඒකට කියනවා මේ අබිනිග්ගන්න නිමිත්ත කියලා. ඒ කියන්නේ දැඩි ලෙස පාලනය කරගන්නවා. හරියට ඒක උදාහරණයකින් විග්‍රහ කරන මේ වගේ වැරදි කාය කර්මයක්, වැරදි වචී කර්මයක්, වැරදි මනෝ කර්මයක් සිද්ධ කරන්න ගියාට පස්සේ අපේ දිව උඩු ඇන්දට හිර කරගෙන දත් ඇඳි දෙක එකට තද කරගන්නවනේ. ආන් ඔය වගේ හිර කරගන්න කියනවා. හරි ලස්සන උදාහරණයක්. නරක වචනයක් කියවෙන්න එනකොට දත් ඇඳි දෙක එකට හිර කරගන්න කියනවා. ආන් ඒ වගේ කියනවා මේ දැඩි ලෙස පාලනය කරගන්න කියනවා. මට මේක ගැලපෙන්නේ නැති ක්‍රියාවලියක් කියලා පාලනය කරගන්න කියනවා. ඔන්න ඔය කාරණා පහ කියනවා ලෝභය, ද්වේෂය, මෝහය මුල් වෙලා උපදින අකුසල් වල විපාකයක් ඇති වෙන විට, අකුසල අරමුණක් ඇති වෙන විට භාග්‍යතුන් වහන්සේ කියන පාලනය කරගන්න කියලා. මේක පාලනය නොවුනොත් අපි සසරට බැඳුණු අය වෙනවා. පාලනය වුණොත් එහෙම අපි නිවනට බැඳුණු අය වෙනවා. ඔයත් ආරාධනා කළෙත් එහෙම නේද? ස්වාමීනි මේ නිවනටම නැඹුරු වෙන ධර්මදේශනාවකට කරුණු කීපයක් පහදා දෙන්න කියලා. ඒ නිසා ඔන්න උපකාර කළා මොකක්ද? අපි සසරට බැඳෙනවා ලෝභයට, ද්වේෂයට, මෝහයට බැඳෙනකොට. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙනකොට අපි නිවනට බැඳෙනවා. ඒ නිසා හැම දිනාටම නිවනේ සැනසීම උදෙසාම මෙම ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. මේ තුම් ධර්ම කාරණා ටික අද මුළු ලෝකේටම ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා කඩවල ගෙදර තුත්තිරි පිටියේ පදිංචි වෙසිට අභාව ප්‍රාප්ත ඊ.එම්. චන්ද්‍රසේන මහත්මයාගේ ආදරණීය බිරිඳ ඩී.එම්. නාලනේ කාන්තේ මහත්මියත්, ඒ වගේම ඊ.එම්. කාවිංග ඒකනායක පුතුණුවන්, ඒ වගේම ඊ.එම්. අවන්ති ඒකනායක දියණිය, W.එම්. ඩිලක්ෂි විජේකෝන් ලේලිය, එම්.ඒ. ලලිත මල්ලවාරච්චි බෑණනුවන්, දිලිත මල්ලවාරච්චි බෑණනුවන්, යමිත මල්ලවාරච්චි මුණුබුරා සහ අභාව ප්‍රාප්ත එස්.එම්. ගුණරත්න මහත්මයාගේ ආදරණීය බිරිඳ ඩී.එම්. රෝහිණී කුමාරී මහත්මිය යන අය විසින් මේ පින්කමෙහි දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු කොට තිබුණේ මීට මාස 3කට පෙර පරලොව සැපත් වන්නට යෙදුණු ඊ.එම්. චන්ද්‍රසේන මහත්මයාට සහ මීට මාස 6කට පෙර මිය පරලොව ගිය එස්.එම්. ගුණරත්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් ඊ.එම්. චන්ද්‍රසේන මහත්මයාටත් එස්.එම්. ගුණරත්න මහත්මයාටත් අනුමෝදන් වී භවගාමී සංසාර ගමන කෙළවර වී උතුම් වූ අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමටම උපකාර වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාව සිදු කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ඔයත් අංග විහාරස්ථානයේහි ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු සියලුම විහාරවාසී මහා සංඝ රත්නයටත් ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේලා, නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයේ පිණිසම මේ කුසල් උපකාර වේවා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. මේ වන විට රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයේ දුරු වී රටට සෞභාග්‍ය උදා වෙත්වා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. මේ උතුම් පින් කුසල් ඔබටත් ලෝක සත්වයාටත් නිවන් අවබෝධ පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං